හොඳයි අපි අපේ දෙවනි පාඩමේ පරිගණක පරම්පරාව ගැන තමයි කතා කර කර හිටියේ. අපි කලින් වීඩියෝ එකේ නැවැත්තුවේ දෙවන පරම්පරාවේ ගැන කතා කරලා ඒක ඊට පස්සේ පරම්පරාවේ ලක්ෂණත් එක්ක ඒ දෙවනි පරම්පරාවේ උදාහරණ විදියට ඔය IBM 1620 IBM 70යි 94 CDC 1604 ඔන්න ඔහම UNIVAC 11.8 ඔන්න වගේ දේවල් තියෙනවා කියලා අපි කතා කරා. හරිද? දැන් අපි ලියාගමු අපේ අද අනුමාත්‍රකාව ඊට පස්සේ තුන්වන පරම්පරාවේ පරිගණක ලියාගන්න පොතේ තුන්වන පරම්පරාවේ පරිගණක. හරි? තුන්වන පරම්පරාවේ පරිගණක වරන් ඇතුළේ ඒගොල්ලන්ගේ විකාශන කාලය තමයි 1964 ඉඳලා 1975 දක්වා. හරිනේ? එතකොට ඔන්න දැන් අපි අර කලින් කතා කරා මොනවාද ට්‍රාන්සිස්ටර්ස් තමයි දෙවන පරම්පරාව රජ කරේ. හරිනේ? දැන් එතකොට තුන්වන පරම්පරාවට එනවා අපි මෙහෙම ඡේද කෙලිම ලියාගමු. අනුකලිත පරිපත. හරි? අනුකලිත පරිපත ඒකට කියනවා integrated circuits CIRCUIT හරි integrated circuits මේකේ මුල් අකුරු දෙක ගත්තම අපිට එනවා IC කියලා. හරි අනුකලිත පරිපතය integrated circuit IC නිර්මාණය කිරීමත් සමගම ඡේදය ලියාගෙන යමු. මොකද හරිනේ තුන්වන පරම්පරාවේ පරිගණක කියලා ලිව්වා. ඊට පස්සේ වරහන් ඇතුලේ ඒකට අදාළ කාලය ලිව්වා. දැන් මේ අපි ඒකේ ගැන විස්තරයක් ඡේදයක් විදිහට ලියාගෙන මුලින්ම ලියාගන්න. අනුකලිත පරිපත integrated circuits වරහන් මේ වගේ ඉරක් ගහලා IC කියලා ලියන්න. IC නිර්මාණය කිරීමත් සමග IC නිර්මාණය කිරීමත් සමග පරිගණක නිෂ්පාදනයේදී පරිගණක නිෂ්පාදනයේදී අනුකලිත පරිපත නිර්මාණය සමග පරිගණක නිෂ්පාදනයේදී ට්‍රාන්සිස්ටර්ස් වෙනුවට අනුකලිත පරිපත භාවිතා කිරීමට පරිගණක නිෂ්පාදකයන් නැඹුරු විය. හරි? ඊට පස්සේ ලියමු අනුකලිත පරිපත ඒකටම ඊළඟ වාක්‍යය අනුකලිත පරිපත නිර්මාණය කිරීමට
අනුකලිත පරිපථ නිර්මාණය කිරීමට transistors ඊට පස්සේ resistors අපි එකට කියනවා ප්‍රතිරෝධක ඊට පස්සේ capacitors ධාරිත්‍රක ඔයගොල්ලෝ මේවා O level විද්‍යාවලට එහෙම මේවා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම් O level ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික කියන විෂය කරා නම් මේවා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරි? ट्रांसिस्टर्स निर्माण अनुकलित परिपथ කියන්නේ integrated circuits निर्माण කිරීමට transistors resistors සහ capacitors භාවිතා කෙරේ. හරි ඊට පස්සේ ඒකටම ලියමු ඒ ඡේදෙටම හරිනේ IC අපි කෙටි කරලාම ලියමු IC ඒ කියන්නේ අනුකලිත පරිපථ හරි IC transistors වලට වඩා IC transistors වලට වඩා කාර්යක්ෂම මෙන්ම ප්‍රමාණයෙන් කුඩා වීමත් සමග පරිගණකද ප්‍රමාණයෙන් කුඩා විය. හරි ඒකටම ලියමු යතුරු පුවරුවක් ආශ්‍රයෙන් දත්ත ඇතුළත් කිරීම යතුරු පුවරුවක් භාවිතයෙන් දත්ත ආදානය කිරීමද මොනිටරයක් භාවිතයෙන් දත්ත ප්‍රතිදානය කිරීමද මෙම පරම්පරාවේදී හඳුන්වා දෙන ලදී. ඔන්න කීබෝඩ් එකයි මොනිටර් එකයි පරිගණකයට හඳුන්වා දීලා තියෙන්නේ මේ තුන්වන පරම්පරාවේදී තමයි. හරි. එතකොට දැන් මේ මොකද කියලා තියෙන්නේ ඔන්න දෙවෙනි පරම්පරාවේ මොකද්ද උනේ? ट्रांसिस्टर එකත් එක්ක තමයි දෙවෙනි පරම්පරාව ගියේ. පළවෙනි පරම්පරාව ගියේ රික්ත කනලත් එක්කනේ. ඊට පස්සේ දෙවෙනි පරම්පරාවට එද්දි ट्रांसिस्टर සෝ මතක තියාගන්න. ඊට පස්සේ ඔන්න තුන්වෙනි පරම්පරාවට එද්දි මොකද්ද උනේ? IC එක හොයාගත්තා. මේ IC එක අපි දැන් ट्रांसिस्टर එකක් ගත්තොත් ඒක නිර්මාතෘ තුන් දෙනෙක් ඉන්නවා නිර්මාතෘවරුන්. ඒගොල්ලෝ අපි කලින් කතා කරා. ඒවන මේ IC එකෙත් නිර්මාතෘවරුන් ඔයගොල්ලෝ හොයලා බලන්න. නිකන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම තේරෙයි. අර හරියටම උත්තරයක් නෙවෙයි. උඩ 4 දෙනෙක් වගේ ඉන්නවා. මේ ඔයගොල්ලෝ ඒ නම් ටිකත් පොඩ්ඩක් හුරු කරගෙන තියාගන්න. හරි. මම කියන්නේ දැන් කලින් එක කිව්වනේ. ඔන්න ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මොනවද? integrated circuit inventors කියලා කිව්වොත් ඔයගොල්ලෝ සර්ච් කරලා ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද මේ IC එක ලෝකෙට හඳුන්වා දුන්නේ කියලා. හරිද? ඒවා දැන් ඉඳන්ම ටික ටික ඔයගොල්ලත් ඔය මේ අපි කතා කරන කාරණා පිළිබඳ අන්තර්ජාලය හොයන්න. මොකද මේ ICT කියන්නේ බොහොම විවෘත විෂයක්. හංගන්න දේවල් නැහැ. හරි. හින්දා මේ ඔයගොල්ලන්ටත් මේ මම කියන දේවල් ඇත්තද නැත්තද කියලා බලන්න පුළුවන්. හරි. මොකෝ අය මේ පරමාණු අනම්මනම් වගේ නෙමෙයිනේ. හරිද? ගණිත ඉලක්කම් වගේ නෙමෙයි මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිනේ? එතකොට දැන් ඔන්න IC එක හොයාගත්තයින් පස්සේ මොකද උනේ? මේ IC එක ඇතුලේ transistors, resistors, capacitors ඔය වගේ උපකරණ මේ
ගණනාවකින් සමන්විත වෙලා තමයි තියෙන්නේ. කියන්නේ එක IC එකක් ඇතුලේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් නේ කියන්නේ. මේක ඇතුලේ ඔය කියන මේ අපි කතා කරපු මේ උපාංග ගොඩක් තියෙනවා ඇතුළට වෙන. එතකොට ඔක්කොම චූටි කරලා අර ඇතුළට දාලා තියෙනවා. ඔයගොල්ලෝ පරිගණකයේ ප්‍රොසෙසර් එක ගලවලා බැලුවොත් පේනවා පොඩි චිප් එකක් තියෙන. ඒක ඇතුලේ මේ ට්‍රාන්සිස්ටර්ස්, රෙසිස්ටර්ස්, කැපැසිටර්ස් පොඩි යට නිර්මාණය කරලා ගොඩාක් තියෙනවා. හරි. ඉතින් එතකොට මේකේ ප්‍රමාණයෙන් පොඩි කරගන්න පුළුවන් වුණා තවදුරටත්. එතකොට ප්‍රමාණයෙන් පොඩි කරගත්තට පස්සේ පරිගණකයත් ප්‍රමාණයෙන් පොඩි කරගන්න පුළුවන් වුණා. එතකොට කාර්යක්ෂමතාවය දැන් මෙතකොට මේ ට්‍රාන්සිස්ටර්ස් ගොඩාක් ඇතුළට දාගන්න පුළුවන් වුණ ගමන් මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවය එහෙමත් අපිට වැඩි කරගන්න පුළුවන් වෙනවා. හරි. අපි ඊට පස්සේ ලියමු තුන්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ ලියන්න එක. තුන්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ. හරි. තුන්වන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ අපි ලියමු පෙර පරම්පරාවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම. පෙර පරම්පරාවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම අපි කතා කරානේ. හරි. තරුදදා කැමති නම් තරුදදා ලියන්න, නැත්නම් 1 2 3 දදා ලියන්න. දෙවැනි එක අඩු විදුලියක් වැයවීම. අඩු විදුලියක් වැයවීම. හරි. තුන්වෙනි එක වේගවත් වීම. වේගවත් වීම. ඊළඟ එක එහා මෙහා රැගෙන යාමට හැකියවීම. එහා මෙහා රැගෙන යාමට හැකියවීම. ඒ දැන් පොඩි උනන් පස්සේ ඔක අරගෙන යන්න පුළුවන් ලේසියෙන්. කලින් වගේ මේ අල්මාරි වගේ ඒවා නෙමෙයිනේ දැන් තියෙන්නේ. හරි. ඊළඟ ලියමු උසස් පරිගණක භාෂාවන් භාවිතා කිරීමට හැකියවීම. උසස් පරිගණක භාෂාවන් භාවිතා කිරීමට හැකියවීමත් ඔන්න මේ පරම්පරාවේ ලක්ෂණයක් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. හරි. එතකොට මේ උසස් පරිගණක භාෂා කියලා කියන්නේ ඔයගොල්ලෝ ඉස්සරහට මේ පරිගණක භාෂා පිළිබඳ ඉගෙන ගන්න පරිච්ඡේදෙ මේව තව දුරටත් ඉගෙන ගන්නවා. උසස් පරිගණක භාෂා කියලා කොහේ හරි තිබුණොත් ඒ කියන්නේ මිනිස්සුන්ට වඩාත් සමීප. ඒ කියන්නේ මොනවද? ඉංග්‍රීසි භාෂාවට ගොඩක් කිට්ටු පරිගණක භාෂාවල් තමයි මේ උසස් පරිගණක භාෂා කියලා කියන්නේ. ඒවා high level computer languages කියලා අපි කියනවා. අනිත් ඒවා low level computer languages කියලා කියනවා. low level කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ පරිගණකයට වඩාත් සමීප. යන්ත්‍ර භාෂාවට වඩාත් සමීප. යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ ළමයි යන්ත්‍රය මොනවද දන්නේ? විදුලිය අඩු සහ වැඩි අවස්ථාව කියන අවස්ථා දෙක විතරයි දන්නේ. එතකොට ඒක 0.1 කියන අවස්ථා දෙකෙන් අපි නිරූපණය කරනවා. අන්න ඒවා ආශ්‍රයෙන් තියෙන programs වලට අපි කියනවා low level computer languages කියලා. උසස් නොවන ඒ කියන්නේ උසස් නෙවෙයි උසස් නොවනේවා. හරිද? ඒ කියන්නේ පහත් මට්ටමේ පරිගණක භාෂා ලස්සන වචනේ low level computer languages. හරි. උසස් පරිගණක භාෂා කියලා කිව්වොත් ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩාත් සමීපයි. ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන භාවිතා කරලා තමයි ඒව කරන්නේ. හරි? හරි. ඔන්න ලක්ෂණ ටික ඉවරයි. ඊට පස්සේ පල්ලෙහා රූලේ ලියමු. මෙම පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ. මෙම පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ. හරි. ලියාගමු පළවෙනි එක. IBM 360
IBM 360 ඒ කියන්නේ 360. ඒක සීරීස් එකක්. ඒකේ පරිගණක ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ මොඩල් එකෙන් ගොඩාක් පරිගණක කීපයක්ම ඇවිල්ලා තියෙනවා. IBM 360 series. ඒ කියන්නේ මාලාවක් තියෙනවා. හරි. ඊට පස්සේ personal data processor කියලා එකක් තියෙනවා. PDP. ඒ කියන්නේ මොකද? personal data processor. මම දැන් තේරෙනවා ටික ටික දැන් මේ කියන්නේ personal මට්ටමට පුද්ගලික මට්ටමටම පරිගණක දැන් ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟ එක TDC TDC 316 ඔන්න ඔය වගේ තව ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ මේවත් සර්ච් කරලා බලන්න. මොනවද? තේවන පරම්පරාවේ ඒවනේ මේ කතා කරන්නේ. ඒ කියන්නේ third generation computers කියලා ගහුවාම ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන්. හරි. ඔය කීපයක් විතරයි. තව ඔය වගේ අපිට මේ තවත් ඔය කාලේ අපු පරිගණක විවිධ ආයතන වලින් නිෂ්පාදනය කරපු විවිධ පරිගණක අපිට ඔය කාලෙදි බලා ගන්න පුළුවන්. හරිනේ. Okay. හරි. අපි ඊට පස්සේ ලියමු හතරවන පරම්පරාවේ පරිගණක. ඔන්න හතරවන පරම්පරාවේ පරිගණක අපි ඊළඟ එක. ඒක අපි සලකනවා 1975 සිට 1989 දක්වා. 1975 සිට 1989 දක්වා හතරවන පරම්පරාවේ පරිගණක ලියා ගන්න. හරි. හරි. මෙහෙම ලියමු. මුල් කාලයේදී හරි. මුල් කාලයේදී ඡේදයක් අනුකලිත පරිපතවල ඊගෙන මොනවද IC හරි IC වල අනුකලිත පරිපතවල අඩු ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණයක් තිබූ අතර එම නිසා ඒවා small scale integration කෙටි කරලා කිව්වොත් SSI හරි SSI small scale integration ලෙස හැඳින්වේ ලියා ගන්න ලෙස හැඳින්වේ ඒ කියන්නේ මොකද්ද මුලින්ම මේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක කියන අනුකලිත පරිපතවල ඒ ට්‍රාන්සිස්ටර්ස් කොච්චර ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවද කියන එක මත ඔන්න තව බෙදීමක් ආරම්භ වෙනවා. හරිද? එතකොට මුලින්ම තිබුණේ ට්‍රාන්සිස්ටර් එක ඇතුලේ IC එක ඇතුලේ මේ ට්‍රාන්සිස්ටර්ස් අඩු ගානක්. ඒවලට අපි කියනවා small scale integration SSI කියලා. ලෙස හැඳින්වේ. හරිනේ? ඊට පස්සේ ඒකටම ලියාගමු මෙම පරිපත තවදුරටත් දියුණු වීමේදී ඒවා තුල ඇති
උපකරණ ප්‍රමාණය වැඩි වීමත් සමග කියන්නේ මේ chip එක ඇතුලේ තියෙන පොඩි components පොඩි item ගාන තවත් වැඩි කරනවා. හරි? උපකරණ ප්‍රමාණය වැඩි කිරීමත් සමගම ඊළඟ පරම්පරාවේ අනුකලිත පරිපත ඊළඟ පරම්පරාවල් වල එකටම අපි ලියමු. ඊළඟ පරම්පරාවල් වල අනුකලිත පරිපත පිළිවෙලින් medium scale integration ඒ කියන්නේ MSI ඊළඟට large scale integration ඒ කියන්නේ LSI. හරි ඔයගොල්ලෝ ඡේදයක් විදිහට ලියන හින්දා මෙහෙම ලියන්න බැරි වෙයි. ඒවා හරි විදිහට ඡේදයක් විදිහට ලියා ගන්න. හරි. medium scale integration, large scale integration. හරි. MSI, LSI. ඊට පස්සේ තවත් තියෙනවා VLSI. ඒ කියන්නේ මොනවද? very large scale integration. VLSI අංග පරම්පරා ඔන්න ඔය මේ ටික ලියලා පළවෙනි එක කලින්ම ලියුවානේ ඊළඟ තුන ඡේදයක් විදිහට ලියාගෙන ලෙස හැඳින්වේ හරි ලෙස හැඳින්වේ හරිනේ හතරවන පරම්පරාවේදී ඒ කියන්නේ මේ අපි කතා කරන පරම්පරාවේදී හරි හතරවන පරම්පරාවේදී මේ ටික මෙහෙම ඇවිල්ලා මෙතනට වෙනකන් ආව හතරවන පරම්පරාවේදී හරි හතරවන පරම්පරාවේදී VLSI භාවිත කළ අතර එම පරම්පරාවේදීම VLSI තාක්ෂණයේ දිගුවක් ලෙස සිලිකන් චිප් එකක හරි සිලිකන් චිප් එකක සැකසුණු ශුද්‍ර සාකසනය ඉංග්‍රීසියෙන් කියනවා microprocessor ඔයගොල්ලෝ අහලා තියෙන දැන් තියෙන පරිගණක වල තියෙන මේ ශුද්ධ සකසනය හේවත් microprocessor එකක් තමයි. හරි චිප් එක සැකසුණු ශුද්ධ සකසනය වරණතුළු microprocessor හඳුන්වා දෙන ලදී. හරි ඒකටම ලියාගමු එක් ශුද්ධ සකසනයක හරි එක් ශුද්ධ සකසනයක
අනුකලිත පරිපත විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. අනුකලිත පරිපත විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. අනුකලිත පරිපත විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. එම නිසා මෙම අවධියේදී පරිගණකවල ප්‍රමාණය ශීඝ්‍රයෙන් කුඩා කර ගැනීමට හැකි විය. පරිගණකවල ප්‍රමාණය ශීඝ්‍රයෙන් කුඩා කර ගැනීමට හැකි විය. හරි. මෙම පරම්පරාවේ පරිගණක වලට උදාහරණ කියලා ලියන්න. මෙම පරම්පරාවේ පරිගණක වලට උදාහරණ මෙම පරම්පරාවේ පරිගණක වලට උදාහරණ හරි. ඔන්න ඔය වගේ උදාහරණ ලියා ගන්න. මේ ඔයගොල්ලෝ මේවත් ඉන්ටර්නෙට් එකේ තව සර්ච් කරලා බලන්න මොනවද මේ හතරවන පරම්පරාවේ 4th generation computers මොනවද කියලා ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. හරි. අනිවාර්යයෙන් මෙතන IBM ඒවත් නිෂ්පාදනත් අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද IBM කියන්නේ එදා ඉඳන්ම කියන්නේ මුල ඉඳන්ම මේ ඉන්ඩස්ට්‍රි එකේ මෙම ශාස්ත්‍රයේ ඉන්න කට්ටියක් ඒගොල්ලෝ ඒ කාලේ ඉඳන්ම පරිගණක නිෂ්පාදනය කරනවා. ඒගොල්ලන්ගේම අනන්‍යතාවය තියෙන ඒවත් ඇතුළුව තාමත් වර්තමානයේත් ඊටාම අධික මිල ගණන් යටතේ IBM පරිගණක තියෙනවා වෙළඳ පොලේ ගොඩක් ආයතනවල මේ IBM සේවාදායකයන් එහෙම ගන්නවා. ඒ වගේම ඔය Lenovo කියන නමින් දැන් යන්නේ IBM සමාගමෙන් ඔය කියන්නේ සාමාන්‍ය පරිශීලකයෝ ඉන්නවනේ කියන්නේ දිනදා ඔයගොල්ලෝ දැන් ලැප්ටොප් එකක් ගන්නවා නම් ඉස්සර තිබුණා IBM ලැප්ටොප් කියලා සාමාන්‍ය ලැප්ටොප් එකකට ටිකක් ගණන්. දැන් ඒ IBM නමින් නෙමෙයි ඒ වගේ ලැප්ටොප් එන්නේ Lenovo කියන නමින් තමයි ඒ IBM කලින් ආපු ලැප්ටොප් එන්නේ. හරි. එතකොට සමහර කට්ටිය කියනවා ඒ කාලේ තිබ්බ ක්වොලිටි එකම දැන් නැහැ කියලා. ඒත් Lenovo වලත් ඒ උඩ මේ කියන්නේ වැඩි මිලක් දීලා ගන්න ලැප්ටොප් වල අපි ලක්ෂ 2කමාරෙන් වගේ උඩ තියෙන ලැප්ටොප් වල ඒ ක්වොලිටි එකම වුණත් තාම බලා ගන්න පුළුවන්. හරි. Lenovo IBM ThinkPad කියලා හොඳ ලැප්ටොප් සීරීස් එක ගොඩක් ඔෆිස් වල භාවිතා කරනවා. නිකන් අර පොළොවේ ගියොත් කැඩෙන්නේ නැහැ කියන වගේ ජාතිය ලැප්ටොප්. මේවා මේ දැන් අර IBM ThinkPad කියලා අපෝ දැන් Lenovo ThinkPad කියලා මේ වගේ මේ නම වෙනස් වෙලා ඒකම එනවා. හරි. ඒ කියන්නේ එතන ආයතන අතර ගනුදෙනුවක් තමයි වෙලා තියෙන්නේ. හරි. ඔන්න අපි හතරවෙනි පරම්පරාව ගැනත් කතා කරා. දැන් ඉතින් අර මොකද උනේ? මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් ආවා. මයික්‍රෝ ප්‍රොසෙසර් එක ආවා. ඒතකොට මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඇතුළේ ICs ගොඩාක් තියෙනවා. ඉතින් IC ගොඩාක් තියෙනකොට අර එන්න මේ සකසනේ දැන් පවර් එක සකසනේ බලය වැඩි වෙනවා. එතකොට අඩු වේලාවකදී වැඩි කාලයක් කරගන්න පුළුවන්. මම අර ලක්ෂණ මේකේ කතා කරේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මේකේ පැටර්න් එක පේනවනේ. එතකොට සකසනේ තවත් පොඩි වෙද්දී කලින් පරම්පරාව වලට ප්‍රමාණයෙන් අඩු වෙනවා. කලින් පරම්පරාව වලට විදුලි පරිභෝජනය වැඩි වෙනවා. කලින් පරම්පරාව වලට වේගය වැඩි වෙනවා. හරි. එතකොට එහා මෙහා රැගෙන යන්න පුළුවන්. හරි. එතකොට උසස් පරිගණක භාෂාව වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ ඔයගොල්ලන්ට ලක්ෂණ ටික මේ හදාගන්න පුළුවන් අර ආපු පැටර්න් එකත් එක්ක. හරිනේ. හරි. ඊට පස්සේ අපි යමු පස්වන පරම්පරාවේ පරිගණක. පස්වන පරම්පරාවේ පරිගණක. ඒක 1989 සිට අද වන තෙක් කියලා ලියා ගන්න. 1989 සිට අද වන තෙක්. හරි. ඒකට ඡේදය ලියමු. මෙම පරම්පරාවේ පරිගණකවල භාවිතා වන්නේ මෙම පරම්පරාවේ
පරිගණකවල භාවිතා වන්නේ මෙම පරම්පරාවේ පරිගණකවල භාවිතා වන්නේ ultra large scale oke දැන් අකුරු ටිකකින් එනවා ULSI ultra large scale integration ULSI මෙම පරම්පරාවේ පරිගණකවල භාවිතා වන්නේ ULSI හරි සිංහලෙන් කියනවා අතිවිශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත සිංහලෙන් කැමති නම් ලියා ගන්න අතිවිශාල ප්‍රමාණයේ කලින් තිබ්බ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත හරි ඒකත් ඉතින් අර මෙහෙමයි කලින් තිබ්බ මොකද very large එතකොට very large කිව්වොත් ඒත් අතිවිශාල තමයි හරි එතකොට එහෙමනම් මෙතන අති විශාල වගේ වෙන්න ඕනේ ඒකයි මම කියන්නේ මම සිංහල වචන එක යන්න එපා පුළුවන් තරම් ඉංග්‍රීසි වචනෙන් යන්න මොකද දැන් very large වලට වඩා ultra කිව්වහම ඊටත් වඩා වැඩි අර ඔයගොල්ලෝ මේ ෆෝන්ස් වලත් දැකලා ඇතිනේ මේ pro තියෙනවා ultra තියෙනවා ultra pro max තියෙනවා ඔන්නෝම අර එකකට වඩා එකක් උසස් කියන එක තියෙනවනේ ඉතින් අර මෙතනදී අපි දන්නවා very large කියන එකට වඩා ultra large කිව්වොත් ඒක ලොකුයි දැන් කොට සිංහලකේ සිංහල භාෂාවේ ඔතන වචන දෙකක් කොහොමද හොයාගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා හරි ultra large scale integration තාක්ෂණයයි මෙම් පරම්පරාවේ මේ භාවිතා වන්නේ ULSI තාක්ෂණයයි හරිනේ හරිනේ ඒකේ යටතේ ලියාගමු මෙම ශුද්‍ර සකසනයක ඒ කියන්නේ මේන් එක මෙම ශුද්‍ර සකසනයක ඉලෙක්ට්‍රොනික පරිපත ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් සනම්මනම් ඒවා මිලියන ගණනක් අන්තර්ගත වේ හරි මෙම පරම්පරාව වර්තමානයටද අදාළ වන අතර ඒ කියන්නේ අපි 1980 සිට අද දක්වා කියලා වර්තමානයටද අදාළ වන අතර ඒ කියන්නේ මේ වීඩියෝ එක කරන 2021කටත් අයිති වෙනවා වර්තමානයටද අදාළ වන අතර කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් සඳහාද පරීක්ෂණ සිදු කරමින් පවතී පල්ලෙහාර උලේ ලියමු මෙම පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ මොනවාද ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා තමයි laptop computers desktop computers ඊට පස්සේ ඔය තව මේකෙම මේ laptop වලම තව විවිධ අර්ථකථන තියෙන මොනවද notebook computers ultra book computers හරි එතකොට මේකටම ස්මාර්ට් ෆෝන් එකත් ගන්න පුළුවන් හරි ස්මාර්ට් ෆෝන් කියන එකත් මේකටම ගන්න පුළුවන් මේවා නිකන් ඕගොල්ලන්ගේ දැනගැනීමේ පිණිස හොයලා බලන්න ගහනකො what is the difference between notebook and ultrabook
හරි. What is the difference between notebook and laptop? What is the difference between ultrabook and laptop? ඔය වගේ ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න මේක ඔයගොල්ලන්ගේ දිනදා ජීවිතේට හරි ප්‍රයෝජනවත් වෙයි. මොකද ඔයගොල්ලෝ දැකලා තියෙන වෙළඳපොලේ විකුණන නෝට්බුක් කියලා තියෙනවා, අල්ට්‍රාබුක් කියලා තියෙනවා, ලැප්ටොප් කියලා තියෙනවා. මොනවද මේ? ඔයගොල්ලෝ නිකන් හිතලා බැලුවද මොනවද මේ කියලා? හරි. ඒක නිකන් සරලයි. ඒක නිකන් මේ වගේ නම් දැකලා තිබ්බට මේ හිතන්න නැතුව ඇතිනේ මොනවද මේ කියලා. ඔයගොල්ලෝ දැන් Google එකේ සර්ච් කරලා බලන්න. මම සර්ච් කරන විදිහත් කිව්වා. දැන් මම මේ නිතරම ඔයගොල්ලෝ මේ Google එකේ සර්ච් කරන්න කියන්නේත් සහ ඒ මුලින්ම ආරම්භයක් විදිහට ඔයගොල්ලන්ට සර්ච් කරන විදිය කියලා දෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පස්සට අනිවාර්යයෙන් මේ A level ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ කැම්පස් ගියන් පස්සේ අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයගොල්ලෝ තනිතනියම තමන් දැනුම ගවේෂණය කරද්දී අපිට අපේ අවශ්‍ය දේවල් සර්ච් කරගන්න වෙනවා ඉන්ටර්නෙට් එකෙන්. ඉතින් එතකොට පොඩි ඒකට සපෝට් එකක්, පොඩි තල්ලුවක්, පුෂ් ස්ටාර්ට් එකක්, තල්ලු ස්ටාර්ට් එකක් තමයි මම දෙන්නේ. මොකද තාම ඔයගොල්ලන්ට සමහර වෙලාවට හිතා ගන්න බැරි වෙයි ඔයගොල්ලන්ට මේ ඕන දේ කොහොමද ඔයගොල්ලෝ සර්ච් කරන්නේ කියලා. මේ කියන දේවල්. හරි? මෙච්චර කාලෙ ඉතින් ඔයගොල්ලෝ ඕනනම් ගහනවා ඇති මේ මොනවද තියෙන බෙස්ට් ස්මාර්ට්ෆෝන් එක ඒ වගේ සාමාන්‍ය දෙයක් ඔයගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන් ඇති. දැන් මෙතන දැන් මේ අපිට මේ විෂයානුබද්ධ දෙයක් ඔයගොල්ලන්ට සර්ච් කරගන්න තාම එච්චර සෙට් නැත්තම් තමයි මම පොඩි පුෂ් ස්ටාර්ට් එකක් දුන්නේ කොහොමද මේ වගේ දෙයක් බලන්නේ කියලා. හරි? මොකද්ද මම කිව්වේ? What is the difference between? මොකද්ද වෙනස between මේ දෙක අතර මොන දෙක අතරද? Laptop and notebook. What is the difference between laptop and ultrabook? What is the difference between notebook and ultrabook? ඔන්න ඔහම ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඊට පස්සේ රිසල්ට්ස් එනවනේ. ඒ වලින් එක එක ලින්ක්ස් දෙක තුනක් හතරක් පහක් ගිහිල්ලා කියවලා බලන්න මොනවද ඒකේ තියෙන්නේ කියලා. සමහරලාට පළවෙනි එකම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකක් හරි ඒගොල්ලෝ ලියාපු ඉංග්‍රීසි වල ටිකක් තේරෙන්නේ නැති වචන තියෙනවා නම් ඒ වගේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට සමහර වෙලාවට පළවෙනි පාරින්ම මේක ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට දෙක තුනක් බලන්න. එතකොට සමහරලාට ඔයගොල්ලන්ට තේරෙන්න පුළුවන්. ඒ දෙක තුනේම අපිට තේරෙන හෝ නැති එකම වචන සෙට් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා නම් ඒ වචන ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ vocabulary එක හොඳ නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒක තේරෙනවා ඇති. එහෙම තේරෙන්නේ නැත්නම් ඒකත් බොහොම සරලයින් ළමයි. කෙලින්ම Google එකේම තියෙනවා Google Translator කියලා මේ ඒ වචනේ සර්ච් කරලා බැලුවන් පස්සේ ඔයගොල්ලන්ට Google Translator කියන එකට ගිහිල්ලා කියන්නේ Google එකේම තියෙන Translator එකට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්නේ වචන දෙකම පස්සේ ඒ මොකක්ද කියලා ලස්සනට බලා ගන්න පුළුවන්. හරි? ඕකට ඕන නම් තව අර කම්පියුටරේ මේ බ්‍රවුසර් එකටම ප්ලගින් එකක් පවා දාන්න පුළුවන්. මේ රයිට් ක්ලික් කරලා එතනින් මේ මොනවද හයිලයිට් කරලා රයිට් ක්ලික් කරගත්ත ගමන් එතනින්ම මේකේ තේරුම නිකන් උඩින් අපිට පේන විදිහට ඒ වගේ නැත්නම් ඒ වෙබ් පිටුවම ඔයගොල්ලෝ Google Chrome එක වගේ භාවිතා කරනවා. ඒ වෙබ් පිටුවම සිංහල භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේ පරිවර්තනවලදී පොඩි දෝෂ තියෙන්න පුළුවන්. ඒත් අපිට අදහසක් ගන්න සමාජලාට එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ අර අපිට තේරෙන නැති වචනයක් තියෙනවා. ඒ වචනේ විතරක් ඔයගොල්ලෝ පරිවර්තනය කළේ අදහස ගත්තා නම් වඩාත් නිවැරදි. හරි? මේවා A level ICT වලට වඩා ඔයගොල්ලන්ගේ ඉදිරි ගමනට වාසි වෙන දේවල් තමයි මම මේ පොඩ්ඩක් කිව්වේ. ඔයගොල්ලන්ට මතක නම් දැන් අපි අර කලින් කතා කරන විවිධ ශාස්ත්‍රවල මේ කොහොමද තොරතුරු තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඒක දැනගත්තා හැම ශාස්ත්‍රයකම වගේ මේ තොරතුරු තාක්ෂණයත් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ තොරතුරු තාක්ෂණය අපි දැන් ඉගෙන ගන්න දෙන්නේ. අපි මේකෙන් කොහොමද අනිත් කට්ටියට කැපිලා පේන්නේ? අපි කොහොමද අනිත් කට්ටියට මේකෙන් ලකුණු ගන්නෙ? අන්න ඒ වගේ පොඩි පොයින්ට්ස් තමයි මම මේ ඔයගලන්ට ටික මේ අපේ මේ පාඩම් මාලාවේ ඇතුළත මේ කියාගෙන යන්නේ. හරිද? ඕකේ. ඔන්න උදාහරණ ටිකක් අපි කතා කරා. ඔන්න උතරින් දැන් අපේ පරිගණක පරම්පරා 5ක් කතා කරලා ඉවරයි. මොන යුගයේද? මේ විද්‍යුත් යුගයේ. හරිද? විද්‍යුත් යුගයේ පරිගණක පරම්පරා 5ක් කතා කරලා ඉවරයි. හොඳයි. ඊළඟට තියෙනවා ඔයගොල්ලෝ ටියුට් එක ගත්තා නම් පරිගණක පරම්පරා අතර වෙනස කියලා කොටසක්. හරි? ටියුට් එකේ 4 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. පොඩි මේ මොකද්ද වගුවක් තියෙනවා. හරි? අපි ඒ වගුව ටක් ගාලා පුරවගෙන යමු ඊළඟට. හරිද? ඔන්න ඒකේ පරම්පරා කියන කොටසේ ලියන්න ඕන ඔයගොල්ලෝ මේ ටියුට් එක මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ print එකේ hard copy එකක්, ඒ කියන්නේ print out එකක් නැත්නම් hard copy එකක් නැත්නම් ඕනම් පොතේ මේ වගුවටක් ගාලා ඇඳ ගන්න. එහෙම නැත්නම් ටියුට් එක ඔයගොල්ලන්ගේ තියෙනවා නම් ඒක ටියුට් එකේම ලියන්න. ඒ දෙකෙන් කැමති විදියක් කරන්න පුළුවන්. හරි? ඇඳ ගන්න මේ වගුව ඔයගොල්ලෝ soft copy එක කියන්නේ ෆෝන් එකෙන් PDF එක බලාගෙන මේ පොතේ ඇඳ ගන්නවා නම් පොඩ්ඩක් මේ වීඩියෝ එක මෙලා පෝස් කරලා ඒක ඇඳගෙන ඉවර වෙලා නැවත ප්ලේ කරන්න. හරි? හොඳයි. අපි දැන් වගුව පුරවමු එහෙනම්. පරම්පරාව යටතේ වුණ මුලින්ම ලියන පළවෙනි පරම්පරාව.
හරි පළමු පරම්පරාව එක පරම්පරාව ඔයගොල්ලෝ කැමති විදිහට ලියන්න එක. හරි. ඒකේ භාවිතා කළ තාක්ෂණය මොනවද? දැන් ඔන්න ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. භාවිතා කරපු තාක්ෂණය වෙන්නේ රික්තක නල වැකියුම් ටියුබ්ස්. හරි වැකියුම් ටියුබ්ස්. අපි ඒවා කතා කරා පළවෙනි මේ පරම්පරාවට අදාළව. ඒක මම පිරිවැයත් ඉතා ඉහළයි විශාලත්වයත් ඉතා ඉහළයි. අපි ඒවා කතා කරා. හරිනේ? අන්න පළවෙනි එක ටික ඒ විදිහට ලියා ගන්න. හරි. ඊට පස්සේ දෙවන පරම්පරාව මොකද්ද භාවිතා කරපු තාක්ෂණය? පළවෙනි එක වැකුම් ටියුබ්, දෙවෙනි එක ට්‍රාන්සිස්ටර්ස්. හරි. ට්‍රාන්සිස්ටර්ස් තමයි දෙවන පරම්පරාවේ භාවිතා කරේ. පිරිවැය ඉහළයි විශාලත්වය පළමු පරම්පරාවට වඩා කුඩායි. විශාලත්වය පළමු පරම්පරාවට වඩා කුඩායි කියලා ලියා ගන්න. හරි. තුන්වෙනි පරම්පරාවේ මොකක්ද දෙන්නේ ළමයි? තුන්වෙනි පරම්පරාවේ තමයි මොනවද? අනුකලිත පරිපථය. එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට්. අපි IC කියලා කිව්වේ ඒක ආවේ ඔන්න පටන් ගත්ත තුන්වෙනි පරම්පරාව. ඒක ලියාගමු. භාවිතා කරපු තාක්ෂණය අනුකලිත පරිපථ. එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස්. IC. හරි. ඒකේ පිරිවැයත් අඩුයි. විශාලත්වය දෙවන පරම්පරාවට සාපේක්ෂව කුඩායි. හරි. ඔන්න දැන් කොහොම තමයි පළමු දෙවෙනි තුන්වෙනි එකේ පිරිවැයත් අඩු වෙගෙන ඇවිල්ලා විශාලත්වයත් අර කලින් පරම්පරාවට සාපේක්ෂව කුඩා වෙගෙන එනවම අපිට. හරි. ඊට පස්සේ හතරවෙනි පරම්පරාවට ආවට පස්සේ මොකද්ද ළමයි තියෙන්නේ? IC වලම දැන් ඒක ඇතුළම දියුණු වෙවි යනවා. හරි. හතරවෙනි පරම්පරාවේ කොතනින්ද නැවතුනේ? හතරවෙනි පරම්පරාව නැවතුනේ ඔයගොල්ලන්ට මතක නම් මයික්‍රෝ ප්‍රොසෙසර් එකෙන් තමයි ඒගොල්ලෝ ඒ හතරවෙනි පරම්පරාව නැවතුනේ. කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් ක්ෂුද්‍ර සකසනය. ඒක තමයි හතරවෙනි පරම්පරාවේ භාවිතා කරපු තාක්ෂණය. මයික්‍රෝ ප්‍රොසෙසර් ක්ෂුද්‍ර සකසනය. හරි. ඊට පස්සේ ඒකෙත් පිරිවැය අඩුයි ප්‍රමාණය කුඩායි. කොහොම තමයි ඔය වගුව මේ අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි. හරි මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ගැන කතා කරද්දී ළමයි මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ඔයගොල්ලෝ මොන නම් වලින්ද අහලා තියෙන්නේ? මම නිකන් ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලෝ අහලා ඇති සමහරවිට Intel කියලා ආයතනයක් තියෙනවා. Intel තමයි Pentium කියන වචනේ කියන්නේ Intel Pentium 4 ඊට පස්සේ i7 ඒ වගේ i7 i3 i5 අපේ කාලේ ඇත්තටම Pentium 1 2 3 4 ඔහම ඇවිල්ලා dual Pentium D කියලා ආවා. ඊට පස්සේ අර dual core ඔහම ඇවිල්ලා දැන් තමයි ඔය i3 i5 i7 වගේ වෙනකම්ම ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම Intel කියන ආයතනයේ ඒගොල්ලන්ගේ නාමකරණය තමයි. හරි. එතකොට ලංකාවේ ඇත්තටම වැඩිපුරම ප්‍රචලිත මේ ශුද්ධ සකසමේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මාදිලිය මොඩල් එක තමයි මේ Intel කියන එක. Intel brand එකේ ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. හරි. ඊට පස්සේ AMD කියලා එකක් තියෙනවා. හරි. ඒ වගේම Motorola, Apple, NEC ඔන්න ඔය වගේ ආයතනවලත් ඔයගොල්ලන්ට මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මේ බලා ගන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ කැමති නම් Google කරන්න පුළුවන්. මයික්‍රෝ ප්‍රොසෙසර්ස් නිෂ්පාදනය කරන ආයතන. හරි. මේ වගේ මේ බැලුවා නම් නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මේ රිලේටඩ් කම්පැනිස් ඒ වගේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මොඩල්ස් ඔය වගේ බැලුවා නම් ඔයගොල්ලන්ට මේ ඕකට අදාළව බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලන්ට මතක නම් මේ 10 වසරේ මම නිකන් පොඩි ගෙදර වැඩක් වගේ ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලන්ට තනියම ඉගෙන ගන්න පොඩි කොටසක් 10 වසරේ IT පොතක් හොයාගන්න. මේකට නැහැ කියන හේතුවක් නැහැ.
ඔයගොල්ලන්ගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ළඟ නැති වුණත් ඔයගොල්ලන්ට අන්තර්ජාලයෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි? ඔයගොල්ලන්ට 10 වසරේ O level ඒ කියන්නේ 10 වසරේ IT පොත අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඒකත් grade 10 O level ICT සිංහල කියලා ගැහුවාම ගන්න පුළුවන් මේ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන්. හරිද? එතකොට ඒකේ බලන්න ලස්සන්ට ඔයගොල්ලන්ට IT ඔක් කරා නම් මතක ඇති නැත්නම් කමන්නේ අරගෙන ආයි කිය බලන්න පෙරලා ඒකෙත් මේ පරම්පරා පළමු දෙවන පරම්පරා ටික මේ සටහන් මේ දක්වලා ඊට පස්සේ ඒකෙක් භාවිතා කරපු තාක්ෂණය භාවිතා කරපු මෘදුකාංග ලක්ෂණ ඒ ඔක්කොම මේ සවිස්තරාත්මකව තියෙනවා. හරි? ඒ හින්දා ඒකත් ඔන්න ඔයගොල්ලා ස්වයං අධ්‍යයන කොටසට දාගෙන අනිවාර්යෙන් ඒකත් බලන්න අමතක කරන්න එපා. ඔයගොල්ලා එතකොට ඒකෙත් ඕනනම් ඔයගොල්ලෝ ෂෝට් නෝට් ලියද්දී ඒ වගුවත් ඔයගොල්ලන්ගේ සටහනකට ගත්තට කමන්නේ අපි කරගෙන යන සටහනට පරිබාහිරව. හරි එහෙම ඔයගොල්ලෝ කරනවානේ. දැන් මම කියන නෝට් එක වෙනම හදනවා. ඒක අපේ ක්ලාස් එකේ නෝට් එක. ඊට අමතරව ඔයගොල්ලෝ පාඩම් කරද්දී කෙටි සටහන් එහෙම හදනවානේ. අන්න එතකොට ඔය වගේ වගුවක් ඔයගොල්ලන්ගේ දැන් අපි පාඩම් කරපු මේ පාඩමේදී සාකච්ඡා කරපු දේවලුත් එක්ක ඒකේ තියෙන දේවලුත් එකතු කරලා ඕක ලස්සන්ට මේ ඔයගොල්ලෝ එක වගුවකට අරගෙන බිත්තියේ පාඩම් කරන තැනින් පේන්න ගහලා තියන්න. හරිද? මොකද මේ ඒ පරම්පරා සහ ඒ පරම්පරාවල ලක්ෂණ සහ මුල් පරම්පරාවල මේ නිර්මාණය වෙච්ච පරිගණක ගැන සහ ඒ විශේෂිත වූ පුද්ගලයන් ගැන MCQ සහ මේ ඔය විවිධ ආකාරයේ ප්‍රශ්නවලදී අහනවා. කෙටි ප්‍රශ්න අපිට ඍජු ප්‍රශ්න අහන්න පුළුවන් තැන් වලදී ඒක අහනවා. සමහරලාට ව්‍යුහගත එකේදී දෙපැත්තක් යා කරන්න වගේ වෙන්න පුළුවන්. නැත්නම් හිස්තැන් පුරවන්න වගේ වෙන්න පුළුවන් ඡේදයක් දීලා. ඒ හින්දා ඒවා ගැන හොඳට අවබෝධයෙන් ඉන්න, ඒ කියන්නේ මතක තියාගෙන ඉන්න මේ වගේ ප්‍රශ්න අහනවා කියලා. ඉතින් ඒ හින්දා ඔන්න මම ඔයගලන්ට highlight කරලා පෙන්නුවා වැදගත් කොටසක්. ඒක ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. හරි? ඕකේ. ඊට පස්සේ ඔන්න දැන් අපේ වගුව හරිනේ. ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා පරිගණක පහත ආකාරයෙන් වර්ග කළ හැකි කියලා. ඔන්නම එක එක වර්ග කරන ආකාර ගැන ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ ටික ඔයගොල්ලෝ වෙනමම සයිඩ් නෝට් එක පැත්තෙන් හරි ලියා ගන්න. නැත්නම් ඔයගොල්ලන් ෂෝට් නෝට් වලට හරි එකතු කරගන්න. කැමති නම් මේක ප්‍රධාන නෝට් එකට උනත් දාගත්තට කමක් නැහැ. හරිද? මොනවද මේ පරිගණක පරිණාමණයට අදාළ විශේෂ සිදුවීම් කියලා ඔන්න අනුමාත්‍රිකාව ලියා ගන්නවා. අපි ටිකත් එහෙම නෝට් එකකටම එකතු කරගමු. හරි? පරිගණක පරිණාමණයට අදාළ විශේෂ සිදුවීම්. අපි ඔන්න දැන් අර මුල් මේ පාඩමේ මුල ඉඳන් කතා කරගෙන ආපු දේවල් වල තව වැදගත් කරුණු කිහිපයක් වෙනම ලියා ගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. හරි? පරිගණක පරිණාමණයට අදාළ විශේෂ සිදුවීම්. හරිද? පළවෙනි එක 1906 දී මොකද උනේ මතකයිද? 1906 දී ලී ද ෆොරස්ට් දැන් මතක් වෙනවා. 1906 දී ලී ද ෆොරස්ට් විසින් රික්තක නල හඳුන්වා දීම. ලී ද ෆොරස්ට් විසින් රික්තක නල හඳුන්වා දීම. ඔන්න අපේ පළවෙනි පොයින්ට් එක. හරි? හරි? ලී ද ෆොරස්ට් විසින් 1906 දී රික්තක නල තාක්ෂණය හඳුන්වා දීම තමයි හොයාගත්ත එක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි එක 1947 දී මම එක සිංහලෙන් කියන ඔයගලන්ට මේ නම් ඔක්කොම ඉංග්‍රීසියෙන් මම කියලා තියෙනවා. ඒ කියන්නේ සිංහල ඉංග්‍රීසියෙන් කලින් මේ වලදී කියලා තියෙන. හරි? 1947 දී විලියම් ෂොක්ලි සහ ජෝන් බර්ඩින් විලියම් ෂොක්ලි කමා ජෝන් බර්ඩින් කමා තවත් එක්කෙනෙක් කිව්වා ඒක හොයාගන්න. එයා හොයාගෙන ලියා ගන්න උතන්ට. නැත්තම් වැඩක් නැහැනේ. හරි? විසින් ට්‍රාන්සිස්ටරය හඳුන්වා දීම. හරි? 1958 දී
1958 දී මම මෙන්න මේක නම් කිව්වේ නැති හින්දා මම කියන්න මම ඔයගොල්ලන්ට හොයාගන්න කියලා කමන්නේ මම මෙතනදී ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒක කියන්න හරි 1000 තුන්වෙනි එක තමයි 1958 දී ජැක් කිල්බ්ලි හරි ජැක් කිල්බ්ලි සහ රොබර්ට් නොයිස් හරි රොබර්ට් මෙතන R එක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් රොබර්ට් කියද්දි හරි රොබර්ට් නොයිස් රොබර්ට් නොයිස් විසින් අනුකලිත පරිපත හඳුන්වා දීම ජැක් කිල්බ්ලි රොබර්ට් නොයිස් විසින් අනුකලිත පරිපත හඳුන්වා දීම ඒක ඔයගොල්ලෝ තව ටිකක් කියවලා බලන්න මේ IC වල කොහොමද හඳුන්වා දුන්නේ අනම්මනම් හරි ඊළඟ එක ලියාගෙන අන්තිම එක 1971 දී ඔය තුන තමයි ප්‍රධානම තුන මේකත් ලියා ගන්න කමක් නැහැ 1971 දී ඉන්ටෙල් සමාගම විසින් ඉන්ටෙල් 4.0.4 යන මයික්‍රෝප්‍රොසෙසරය හඳුන්වා දීම අර මුල් තුන තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද ඒකෙන් පරිගණක යුගයක්ම නියෝජනය වෙන හින්දා සහ ඒවා මේ අපේ තාක්ෂණ මේ ලෝකයේ විශේෂ සිදුවීම් හින්දා මයිල්ස්ටෝන් කියලා කියන්නේ අපි හරි හරිනේ ඒ ටික ලියාගත්තනේ ඔන්න ඊට පස්සේ ලියමු ඊළඟට අපේ අනුමාත්‍රිකාව හරි ඊළඟට අපේ අනුමාත්‍රිකාව ලියන විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම හරි විවිධ පරිගණක වර්ගීකරණ ක්‍රම හරි අපි ටියුට් එකේ ඉස්සෙල්ලා ලියමු මේ ටියුට් එකේ ලියලා හිස්තැන් ටික පුරවගමු ඊට පස්සේ මේ මම විස්තර කරන්නම් පොතේ ලියන ගමන් හරිද ලියා ගන්න ටියුට් එක ගත්තා නම් ඔයගලන්ට පහසුයි වැඩේ අපිට පහත ආකාරයෙන් පරිගණක වර්ග කළ හැක කියලා තුනක් තියෙනවා මොනවද විශාලත්වය අනුව භාවිතා කරන තාක්ෂණ අනුව සහ භාවිතා කරන අරමුණ අනුව කියලා ටියුට් එක වෙන සඳහන් කරලා තියෙනවා හරි ඔයගොල්ලෝ මේක ටියුට් එක නැත්තම් අහගෙන ඉන්න නැත්තම් ටියුට් එකේ ලියා ගන්න මොකද මේවා මම පොතේ ලියද්දි තව විස්තර කරලා මේ ටික අපි කරනවා හරි ඔන්න ඒ හින්දා මුලින්ම මේ නිකන් පොයින්ට්ස් ටික විතරක් මම දෙනවා හරි එතකොට අපේ පළවෙනි එක තියෙන්නේ මොනවද විශාලත්වය අණුව පළවෙනි එක ලියන්න හරි විශාලත්වය අණුව ඒ කියන්නේ ප්‍රමාණය අණුව හරිද ප්‍රමාණය අණුව පළවෙනි එක තමයි සුපිරි පරිගණක අපි වලට කියනවා සුපර් කම්පියුටර්ස් කියලා. සුපිරි පරිගණක එහෙම නැත්නම් සුපර් කම්පියුටර්ස් කියලා කියනවා. හරි? දෙවෙනි එක මේකෙත් අර ඉංග්‍රීසි වචනත් එක්ක ගියා නම් හොඳයි. හරි? දෙවෙනි එක තියෙනවා මහා පරිගණක කියලා. මහා පරිගණක ඒකේ ඉංග්‍රීසි වචනේ තමයි මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්
mainframe computers මහා පරිගණක. ඊළඟ එක මධ්‍ය පරිගණක. දැන් ඔයගොල්ලන්ට පේනවනේ උඩින් නම් පල්ලෙහාට මේ එන්නේ. හරි. ඊළඟ එක මධ්‍ය පරිගණක. ඒ වුණාට ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ mini computers කියලා. හොඳයි. එතකොට ඔයගොල්ලෝ දැන් තේරෙනවනේ මිනි කියන්නේ මධ්‍ය කියන එකට මේ සමාන වචනයක් නෙමෙයි. මිනි කියන්නේ කුඩා කියන එකනේ. අන්න ඒකයි මම මේ කියන්නේ. අපි මේව සිංහල භාෂාවට පරිවර්තනය කරද්දී පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තියෙනවා මධ්‍ය පරිගණක. ඊට පස්සේ හතරවෙනි එක තමයි ක්ෂුද්‍ර පරිගණක. හරි. ක්ෂුද්‍ර පරිගණක. ඒකට අපි කියනවා micro computers. හරිනේ. personal computers වැටෙන්නේ මේ micro computers ගණයට තමයි. හරි. පුද්ගලික පරිගණක. හරිනේ. ඔන්නෝ තමයි ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය කරන කොටස් හතර. super computer, mainframe computer, mini computer, ඊට පස්සේ micro computers. ඊට පස්සේ ඔන්න තියෙනවා භාවිතා කරන තාක්ෂණය අනුව භාවිතා කරන තාක්ෂණ තුනක් තියෙනවා. අපි ඒ තුන ලියාගමු. ඊට පස්සේ භාවිතා කරන තාක්ෂණ තුනක් තියෙනවා. ඒක ලියාගමු. පළවෙනි එක ලියන්න ප්‍රතිසම පරිගණක. ප්‍රතිසම කියලා කියන්නේ මොනවද ළමයි? ප්‍රතිසම කියන්නේ analog computers. ප්‍රතිසම පරිගණක. ඊළඟ එක තියෙනවා සංඛ්‍යාංක පරිගණක කියන්නේ digital computers. සංඛ්‍යාංක පරිගණක digital computers. ඊළඟ එක මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුන්. අපි එකට කියනවා hybrid computers. මිශ්‍ර එහෙම නැත්නම් දෙමුහුන් එහෙම නැත්නම් hybrid computers. ඔක තමයි තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කරොත් වෙන්නේ. කලින් කතා කරේ ප්‍රමාණය අනුව සයිස් එක. දැන් මේ භාවිතා කරන තාක්ෂණය අනුව. හරි. මේව ගැන විස්තර කතා කරනවා ඊළඟට. හරි. ඊට පස්සේ භාවිතා කරන අරමුණු අනුව. හරි. භාවිතා කරන අරමුණු අනුව කොටස් දෙකක් තියෙනවා. ඒව තමයි භාවිතා කරන අරමුණු ගත්තොතින් පළවෙනි එක ලියන්න විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. පළවෙනි එක විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. ඒ පරිගණකයෙන් ඒ කාර්යය විතරයි කරන්න පුළුවන්. හරි. ඒක තමයි පළවෙනි අපේ පොයින්ට් එක. භාවිතා කරන අරමුණු අනුව එකේ විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. ඊළඟ එක තමයි පොදු කාර්යයන් සඳහා වෙන් වූ පරිගණක. ඒ කියන්නේ ගෙවල් වල තියෙන කම්පියුටර්ස් වගේ. ඒකේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. පොදුවේ general purpose computers. අරක special purpose computers. මේක general purpose computers. අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. මේ පොදු කාර්ය පරිගණක වලින්. අර විශේෂ කාර්ය පරිගණක වල විශේෂත්වය තමයි ඒකෙන් ඒ වැඩේ හරියට වේගවත්ව ඒකම කරන්න පුළුවන්. හරි. දැන් ඒකේ කරන වැඩ සමහරවිට සාමාන්‍ය පරිගණකයෙන් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි අදාළ සැකසීම් අරකේ තප්පරකින් කරන සැකසීම් සමහරවිට මේකේ කරන්න මේ පැයක් වගේ යන්නත් පුළුවන්. හරි. සමහරවිට ඊටත් වඩා ප්‍රායෝගික ඊටත් වඩා යන්න පුළුවන්. මොකද අරවල ඒ අධික processing power එකක් තියෙනවා. සැක ගොඩක් සකසන්න පුළුවන් සහ ඒක ඒ අදාළ කාර්යයටම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අදාළ කාර්යයට අදාළ දේවල් මේකෙන් හරි ඉක්මනට නිවැරදිව කරගන්න පුළුවන්. අපි ඒව ඉස්සරහට කතා කරනවා. හරි. එතකොට ඔන්න ඔය විදියට පරිගණක කොටස් කියන්නේ අපිට වර්ග කරන්න පුළුවන්. ප්‍රමාණය අනුව, භාවිතා කරන තාක්ෂණය අනුව, භාවිතා කරන කාර්යය අනුව. හරිනේ? දැන් ඕක අපි සවිස්තරාත්මකව කියන්නේ විස්තර කරලා අපි පොතට ගමු. හරිද? මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අපි එතන ඉඳන් ඊළඟ වීඩියෝ එකේදී ඉස්සරහට කතා කරගෙන යමු.